ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අද 2021 පෙබරවාරි 24 බදාදා සිරස්තල වෙළඳ අවස්ථා පුළුල් කර ගැනීම සඳහා පාකිස්තාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. රටින් පිටව ගිය අගමැති ඉම්රාන්ගෙන් බෞද්ධයින්ට ආරාධනයක්. පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක්. ඉන්දිය ඒජන්තයෙකු පිළිබඳ පරීක්ෂණ පවත්වන්නයි කොමිසම නිර්දේශ කරයි. නරහෙන් පිට කොවිඩ් එන්නත් කරනයේදී නොසන්සුන් තත්ත්වයක්. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ට ඇමති සුදර්ශනීගෙන් චෝදනා. හදිස්සියේ හෝල් එකෙන් සමහර තීන්දුව වෙනස් වෙලාද? එතන ගැටලුවක් තියෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව අද ජිනීවා සැසියේදී සාකච්ඡාවට. තම රටට එරෙහි යෝජනා ප්‍රතික්ෂේප කරන්නයි විදෙස් ඇමති සමාජික රටවලින් ඉල්ලයි. රෝහල් කනිෂ්ඨ සේවකයින් වැඩ වර්ජනයක සේවයට යුද හමුදාව කැඳවයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පැවැත්වුණා. අනතුරුව කොළඹ පැවති පාකිස්තාන ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එරට ඓතිහාසික බෞද්ධ ශිෂ්ටාචාරයට ඈත් නටබුන් නැරඹීමට හා සිද්ධස්ථානවල සංචාරය කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවට අවස්ථාව උදා කර දීමට තමන් සූදානම් බවයි. දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද උදැසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. දෙරටේ කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හෝමාරුව සංචාරක කර්මාන්තය හා වෙළඳාම ප්‍රවර්ධනය මෙන්ම ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් දෙපළ මෙහිදී අදහස් හෝමාරු කරගෙන තිබෙනවා. අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා කොළඹ පැවති වෙළඳ ආයෝජන සමුළුවටද සහභාගී වුණා. ඊට දෙරටේ අමාත්‍යවරුන් ආයෝජකයින් සහ විවිධ ව්‍යාපාරිකයන් එක්ව සිටියා. We have a relationship that has huge potential for both the countries. From Pakistan point of view, I think the most we can learn from Sri Lanka is in tourism, because you have a much more advanced tourism industry compared to us. Pakistan also has probably the most undiscovered religious tourism, the Gandhara Buddhist civilization. North of Islamabad was the center of the Buddhist civilization, and we have discovered various new sites for Buddhist tourists to visit Pakistan. Make it for the Buddhist community to actually make a trail for them all over where they can visit various shrines. We just recently discovered a 40 feet sleeping Buddha in Pakistan, which is quite unique. So I invite the Sri Lankan businesses. You can come over to Pakistan and we'll be hosting you. I extend my invitation to you, Mr. Prime Minister. We look forward to seeing you. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව එරට විදේශ අමාත්‍ය මක්තුම් ෂා මෙහෙමුඩ් කුරේෂි මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්ද අද පැවැත්වුණා. එමෙන්ම පාකිස්තාන වෙළඳ අමාත්‍ය අබ්දුල් රසාක් ඩවුඩ් මහතා සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක්ද පැවැත්වුණා. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම් බාධාවකින් තොරව පවත්වාගෙන යන ආකාරය මෙන්ම පාකිස්තානයට මෙරටින් අපනයනය කෙරෙන බුලත් සහ අනිකුත් අපනයන නිෂ්පාදන සඳහා පනවා ඇති තීරුබදු නොවන අනිකුත් බදු ඉවත් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
ඒ අතරතුර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්ද පැවතියා. ඒ අතර ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති භෝජන සංග්‍රහයකටද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද එක්ව සිටියා. දෙදින නිල සංචාරය නිමා කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ යලි සිය රට බලා පිටත්ව ගියා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට විදෙස් මැදිහත්වීමක් පැවතියේද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදු කරන්නයි ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ සාක්ෂි විමසීම්වලදී අනාවරණය වූ අබු හින්ද් සහ සාරා ජෙස්මින් පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පිළිබඳ ගවේෂණාත්මක වාර්තාකරණයක් අද දෙරන ප්‍රධාන ප්‍රවෘත්ති ඔස්සේ ඊයේ විකාශය කළා. එම වාර්තාවට අනුව ප්‍රහාරයේ ඍජු වගකිවයුත්තන් ලෙස නම් කොට තිබුණේ ත්‍රස්ත කණ්ඩායමේ නායක සහරන් හෂීම් ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් පිරිසක්. එමෙන්ම රට තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවෙතැයි පූර්ව නිශ්චය කිරීමට අපොහොසත්වීම සහ බුද්ධිතොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් බලධාරීන් සහ නිලධාරීන් රැසක් මෙකි ප්‍රහාරයට වගකිව යුතු බවට කොමිසමේ නිගමනය වී තිබුණා. ඒ අනුව කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට ප්‍රහාරය නොවැළැක්වීම සම්බන්ධයෙන් සාපරාධී වගකීමක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පවරන ලෙසයි. මේ අතර ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ඇති බවටත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු ලබා දුන් සාක්ෂි සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙනම පරිච්ඡේදයක් අවසන් වාර්තාවට ඇතුළත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අගරදුගුරු අති උතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුඩරත්න, විශේෂ කාර්ය බලකායේ හිටපු අනුදෙන නිලධාරී එම්.ආර්. ලතිෆ්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඇතුළු සාක්ෂිකරුවන් රැසක් මේ සම්බන්ධයෙන් සාක්ෂි දී ඇති බවයි. කෙසේ වෙතත් එම සාක්ෂිකරුවන්ගෙන් කිසිවකුත් අනුමාන හැරෙන්නට මෙම කරුණ විමසා බැලිය හැකි මට්ටමේ සාක්ෂි ලබා දීමක් සිදු කර නොමැති බව අදාළ කොමිසම පෙන්වා දෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂියකට අනුව මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ අබු හින්ද් නම් ඉන්දියානුවෙකු පිළිබඳව කොමිසමේ අවධානය යොමුව තිබෙනවා. එහි දැක්වෙන්නේ ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධි අංශයකින් ලද පූර්ව අනතුරු ඇඟවීමේ තොරතුරු මෙකී පුද්ගලයා සතුවද පවතින්නට ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ඇඟවීමක් කළ බවයි. ඒ අනුව ජනාධිපති කොමිසම මෙකී අබු හින්ද් නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් තම සීමාව තුළ විමර්ශනයක් කළ බවත් එහිදී සහරන් හෂීම් ඇතුළු ත්‍රස්තයින් 2017 වසරේ අගභාගයේ සිට අබු හින්ද් නැමැත්තෙකු සමග සම්බන්ධකම් පැවැත්වූ බවට සහරන්ගේ බිරිඳ හාදියා සාක්ෂි දුන් බවත් කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. අබු හින්ද් පිළිබඳව අනන්‍යතාවේ හෙළි නොකළ ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකු ජනාධිපති කොමිසම හමුවේ ඉතා සංවේදී සාක්ෂියක් ලබා දුන් බවද කොමිසම සිය වාර්තාවෙන් පෙන්වා දෙනවා. අදාළ සාක්ෂිකරුට අනුව අබු හින්ද් යනු ඉන්දීය පළාත් බුද්ධි අංශයක් විසින් නිර්මාණය කළ චරිතයක්. ත්‍රස්තක්‍රියා සඳහා සිරියාවට ගිය ඉන්දිය ජාතිකයන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමක් පිළිබඳ සොයා බැලූ මෙහෙයුමකට අදාළ බුද්ධි අංශය අබු හින්ද් යොදාගෙන ඇති බව ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් වනවා. විශේෂඥ සාක්ෂිකරු කොමිසමට පවසා ඇත්තේ අබු හින්ද් නැමැති මෙම පුද්ගලයා ඉස්ලාමීය රාජ්‍ය කලාපීය නියෝජිතයා ලෙස විශ්වාස කිරීම හේතුවෙන් තමන් සිදු කිරීමට යන ප්‍රහාරයේ සැලැස්ම පිළිබඳ සහරන් හෂීම් ඇතුළු ත්‍රස්තයින් විසින් අබු හින්ද් දැනුවත් කරන්නට ඇති බවයි. ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ දැක්වෙන්නේ අප්‍රේල් 21 උදෑසන පළමු ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවීමෙන් පසු පුපුරණද්‍රව්‍ය රැගත් වාහනයක් පිළිබඳ තොරතුරක් මෙම ප්‍රභවයෙන් රාජ්‍ය බුද්ධි සේවයට ලැබී ඇති අතර කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා තිබූ පුපුරණද්‍රව්‍ය ඇතුළත් වෑන් රථය සොයා ගැනීමට හැකි වූයේ ඒ අනුව බවයි.
කෙසේ වෙතත් ඉන්දයානු පළත් බුද්ධි අංශය විසින් සිදු කරන බුද්ධි මෙහෙයුම් පිළිබඳ මධ්‍යම රාජ්‍යයේ නොදැන සිටි බැවින් 2019 අප්‍රේල් 7 වන දින මෙරටට පැමිණි ඉන්දිය ආරක්ෂක ලේකම් සංජය මිත්‍රා මහතාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි නොදැන සිටින්නට ඇති බව සාක්ෂි ලබා දුන් විශේෂඥයාගේ මතය වී තිබෙනවා. ජනාධිපති කොමිසම අවසන් වාර්තාවේ සඳහන් කොට ඇත්තේ මෙම අබුහින්ගේ අනන්‍යතාවය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන බවයි. එම විමර්ශන ඉදිරියටම ගෙන යා යුතු බව ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. විදේශ මැදිහත්වීම යන ශීර්ෂයේ ඔස්සේ ජනාධිපති කොමිසම පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර බාලාවේදී කටුවාපිටිය සන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන බැරණ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිඳ වන පුලස්තිනී මහෙන්ද්‍ර නොහොත් සාරා ජෙස්මින් පිළිබඳවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සාරා ජීවතුන් අතර සිටි බවට සාක්ෂිකරුවන් දෙදෙනෙකු කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා. එසේම සයින්ද මරුදු පිපිරීම සිදු වූ ස්ථානයේ තිබූ ශරීර කොටස් සමග සාරාගේ මවගේ DNA විශ්ලේෂණය කිරීමේදී පිපිරීමෙන් සාරා මියගිය බවක් තහවුරු වී නැතයිද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත්තේ එබැවින් මෙම සාක්ෂි සැලකිල්ලටගෙන සාරා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලෙසයි. එමෙන්ම අල්කයිඩා සංවිධානයට සම්බන්ධ තුර්කි ක්‍රියාකාරිකයෙකු වන අබු අබ්දුල්ලා අල් යමිනි නැමැත්තෙකු සමග කටයුතු කරන රිම්සාන් නම් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳවත් ඔහු සම්බන්ධතා පැවැත්වූ අල්කයිඩා සංවිධානයට සහය දැක්වීමේ චෝදනා මත මේ වන විට ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිටින ලුක්මන් තාලිබ් පිළිබඳවත් පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන සිදු කරන ලෙස ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා. මේ අතර මාවනැල්ල බුදු පිළිමවලට පහරදීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවටගත් සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් අසත් සාලි මහතා මැදිහත්වීමක් සිදු නොකළ යුතුව තිබූ බව ජනාධිපති කොමිෂන් සභාවේ මතය වී තිබෙනවා. ඒ අනුව කොමිසම නිර්දේශ කර ඇත්තේ පොලිස් අත්අඩංගුවේ හෝ රඳවාගෙන සිටින ත්‍රස්තවාදී සැකකරුවන් සම්බන්ධයෙන් කරන ඕනෑම මැදිහත්වීමක් සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා එවැනි ක්‍රියා දඩුවම් ලබා දිය හැකි වැරදි බවයි. එමෙන්ම ලෝක මුස්ලිම් ලීගේ විසින් මෙරටට ප්‍රදානය කරන බවට පොරොන්දු වී ඇති රුපියල් බිලියනයක මූල්‍යමය ප්‍රධානය මෙතෙක් මෙරටට ලැබී නොමැති බවත් එය පිටුපස ඇති සත්‍ය කරුණු රජය විසින් අනාවරණය කරගත යුතු බවත් ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කොළඹ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අනුගමනය කළ අනුපමය ප්‍රතිසංවිධාන ප්‍රයත්නය ශ්‍රී ලංකා ඉතිහාසයේ අමතක නොවන සංධිස්ථානයක් බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. උන්වහන්සේ අවිහිංසාව හා දයානුකම්පාව පතුරුවන ලෙසටත් සතුරන්ට සමාව දෙන ලෙසත් සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සිදු කළ ආයාචනය තුළ පැතිරීමට නියමිතව තිබූ ජනවාර්ගික හා ආගමික අසමගිතාවය තවදුරටත් උත්සන්න වීම ඇහිරී ගිය බවත් ඒ තුළ රටට සිදුවීමට ගිය මහත් විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බවත් ජනාධිපති කොමිසමේ සිය අවසන් වාර්තාවෙන් දක්වා තිබෙනවා. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙරට සියලුම ආගමික නායකයන් උගත යුතු පාඩම වන්නේ මානව වර්ගයක් කෙරෙහි වන අපරිමිත දයාව මිස අන් කිසිවක් නොවන බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ආගමික සමගිය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් යහුසුලුව ක්‍රියාත්මක විය යුතු බවටද කොමිසම නිර්දේශ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව සම්බන්ධයෙන් ගවේෂණාත්මක වාර්තාකරණයක නිරත වන අද දින හෙට රාත්‍රිය 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින්ද තොරතුරු ගෙනීමට සූදානම්. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධීක්ෂණය කොට වාර්තාවක් ලබා දීමට පත් කළ කැබිනට් අනුකමිටුව අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වුණා. එහිදී කමිටු සමාජිකයන් වාර්තාවේ නිර්දේශ පිළිබඳ දීර්ඝ වශයෙන් විශ්ලේෂණය කළ බව එහි සමාජික අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළා. අද දිනේදී මෙහි තිබෙන නිර්දේශ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජාතික ආරක්ෂා ක්ෂේත්‍රයේ නීතිය හා සාමය ඒ වගේම ආගමන විගමන සංචාරක යනාදී විවිධ ක්ෂේත්‍රවලට අදාළ නිර්දේශයන් අපි වර්ගීකරණය කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට තියෙන ප්‍රායෝගික ගැටලු මොනවද මේවා ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ තියෙන ගැන දීර්ඝව සාකච්ඡා කළා. මේ වාර්තාව අනිවාර්යයෙන්ම මාර්තු මාසේ 15 වෙනිදාට අතිගරු ජනාධිපතිතුමාට බාර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙම කමිටුවෙන් කාදිනතුමා හිතන විදිහේ සාධාරණ ඉෂ්ට වේද මොකද උන්වහන්සේ කියනවා මේකෙන්
අසාධාරණයක් වෙන්නේ නැහැ කියලා. මෙහි නීතිමය කාරණා පිළිබඳ අපේ අනුකමිටුවේ කිසිම සලකා බැලීමක් කරෙන්නේ නැහැ. ඒ සලකා බලන නීතිපති. ඒ වාර්තාව දැනටමත් නීතිපතිවරයාට යවලා තියෙන්නේ. නීතිපතිවරයාගේ වගකීමක් තමයි නඩු පවරන්නේ කාටද කියන කාරණේ සම්බන්ධයෙන් තීරණය කිරීම. අපි කටයුතු කරන්නේ අනිකුත් සමාජීය කාරණා ක්‍රියාත්මක කිරීමේදී මතුවේ හැකි දේශපාලන සමාජීය ගැටලු සලකා බලමින් මේ නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි කෙසේද ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න වේවිද කියන කාරණා තමයි අපේ කමිටුව විසින් සලකා බලන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් එකට ඉන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමක් දැන් තියෙනවා මේකට මගගේ යුක්තියක් වගේ කියලා. ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවද? ඔව් මෙහෙම දෙයක් මම දැක්ක මේ කමිටුවේ සමාජිකයෙක් හැටියට මේ වාර්තාව ගැන හොඳින් අධ්‍යයනය කරනකොට රජයක් අකර්මණ්‍ය වීම තුල තමයි මෙවැනි සිදුවීම් සිද්ධාමයට හේතු සාධකයේ බවට පත් වෙන්නේ කියන එක. අපිට ඒද බීද සීද කියන එක අදාළ නැහැ. නමුත් රාජ්‍ය නායකයෙක් බවට ජනතාව පත් කරගන්න නායකයා තමන්ගේ රාජකාරිය හරියාකාරව නොකරන්නේ නම් එක රටක් එක නීතියක් නම් කාටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කිරීම හෙට පක්ෂ විධායක සභාවේදී සාකච්ඡාවට ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ අද පැවති පක්ෂ මධ්‍යමකාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ පක්ෂ කාර්යාලයේදී රැස්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ලේකම්තුමා උත්තර දෙනවා. විශේෂයෙන්ම පාස්කු කොමිසම පිළිබඳවත් විශාල සාකච්ඡාවකට බඳුන් වුණා. ඒ අනුව අපේ හෙට තිබෙනවා අපේ විධායක සභාව. විධායක සභාවේදී මේ සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් වෙයි. අපි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒ සම්බන්ධව අවසන් තීන්දුව අපි පක්ෂයේ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳව අපේ අදහස ඊළඟට හෙට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. මීට වගකිය යුත්තේ කවුද? මේ සඳහා අනුබල දුන්න පිරිස කවුද? ඒ වගේම මේ අන්තවාදය ප්‍රවර්ධනය වුණ පසුබිම කුමක්ද? එවැනි අන්තවාදී ව්‍යාපාරයන් මෙහෙවන පිරිස හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දීම සඳහා මේ කමිෂන් සභාවෙන් අවශ්‍ය නිර්දේශයන් ලැබෙයි කියන විශ්වාසයක් අපට තිබුණේ. නමුත් ඇත්තෙම දැන් මේ වාර්තාව දිහා බැලුවාම බුදුබල සේනා සංවිධානය වැනි සංවිධාන තහනම් කරන්න මෙහි නිර්දේශ කරලා තියෙනවා. නමුත් මේ සඳහා මේ විදිහේ ම්ලේච්ඡ කටයුතු මෙහෙවපු පිරිස පිළිබඳ මෙහි ඇත්තටම වැඩි අවධානයක් යොමු වෙලා නැහැ. යහපාලන ආණ්ඩුවේ ඒ තිබිච්ච යම්කිසි වැරද්දක් නිසා අවස්ථාව ලැබුණා මේ පාසුපහාරය සිද්ධ කරන්න. හැබැයි පාසුපහාරය සිද්ධ කරේ යහපාලන ආණ්ඩුව නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. යහපාලන ආණ්ඩුවේ යම්කිසි අතපසුවීමක් නිසා මේ සිද්ධ වෙච්ච කාරණාවට එදා යහපාලන ආණ්ඩුවෙන්ම තමයි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකුත් අද වර්තමානයේ මේ එළියට ආපු වාර්තාවේ මුල් අවස්ථාව ලබා දුන්නේ යහපාලන පාර්ලිමේන්තුවෙන් තමයි අපේ බලවත් ඉල්ලීමට. අපි මේ වාර්තාවෙන් දැනගන්නට කැමති මේකේ පිටිපස්සේ ඉන්න මහා මොලකරුව කවුද කියලා. ඒ මොලකරුවන් විතරක් නෙවෙයි මේ මොල සෝදපු ඒගොල්ලෝ කවුද? මේකට අමුද්‍රව්‍ය සැපයේ කවුද? ඉතින් මේ සම්බන්ධයෙන් අපි බලාගෙන ඉන්න ලෝක ප්‍රජාවත් එක්ක ඔය බෝලේ පාස් කර ඉන්න බෑ. අපි ඉල්ලා සිටින්නේ සාධාරණත්වය. ප්‍රසාද්බද්දුවෙන් සම්බන්ධයෙන් තියෙන්නේ අල්ලස්සු දූෂණ පනත යටතේ ඔහුට හිරිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් ඔහු අර අත්අඩංගුවේ පසුවෙච්ච කෙනෙක්ව නිදහස් කරගන්න කතා කරා කියන එක තියෙන කරුණු දෙක විතරයි. නමුත් පහුගිය කාලේ විශාල ආందోලනයක් තිබුණා. ඊට වඩා බරපතල කරුණු ඔහුට හිරිව තියෙනවා කියලා. නමුත් වාර්තාවේ එහෙම දෙයක් නැහැ. මුස්ලිම් නායකයන් පිළිබඳවත් විවිධ මැදිහත් වීම කරා කියන චෝදනාව තිබුණා. නමුත් ඒ පිළිබඳ ඇත්තටම වාර්තාවේ පැහැදිලිව නිශ්චිතව නැහැ. ඉතින් ඒකත් එක්ක වාර්තාව මත පදනම් වෙලා ඇත්තටම මෙහි සැබෑ වග උත්තර කරුවා හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ වාර්තාව දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිනවා. හැබැයි නෛතික වශයෙන් පියවර ගැනීම සම්පූර්ණම වගකීම තියෙන්නේ නීතිපතිතුමාට සහ නීති දෙපාර්තමේන්තුවට. ඒ වෙනකොට මේ ආදිනල්තුමා ඇත්තටම මේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ඔය සම්බන්ධව සාහිත්‍යපත් වෙන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ විතර කියනවා ජාත්‍යන්තරයට පවා යන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන කතෝලික ජනතාව හැටියට සාධාරණය සහ
මේකට වරදකරුවන්ට ඒ දඬුවම් පවතින නීති රාම තුළ දඬුවම් කරන්න. ඒ නිසා අපි ඒක මහ ජනතාව වෙනුවෙන් අපි ඒ යුතුයකම ඉෂ්ට කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එහෙමත් නැත්නම් පූජිත ජයසුන්දර හේමසිරි ප්‍රනාන්දු එහෙමත් නැත්නම් උද්‍යංශ ප්‍රධාන මේක සිද්ධ කළාද කියන තැනට වගේ මේ පාස්කුරිදා ප්‍රහාරය හා සම්බන්ධ වාර්තාවේ කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. බුදුබල සේනා සංවිධානය තහනම් කරන්න අධිකරණ මේ ක්‍රියාමාර්ග පවා නිර්දේශ කරලා තියෙනවා. අපේ කතාවක් තියෙනවා මෝ හේන පාලු කරනකොට gedara තියෙන මෝහමට තඩි බානවයි කියලා කතාවක් අපේ සමාජයේ තියෙනවා. ඒ නිසා මේ බෝම්බ ගැහිීමේ වගකීම පවරන්න දුර්වල රාජ්‍යයටද එහෙමත් නැත්නම් මේ බෝම්බ ගැහිීම සඳහා ඒ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්නු අන්තවාදීන්ට උඩගෙඩි දුන්නු ඔවුන්ව සකස් කරපු ඉබදු දේශපාලඥයෝ අන්තවාදී සුළු ජාතික දේශපාලඥයෝ සහ ඒ කණ්ඩායම් වලට නෙවෙයිද කියන එක අපි මේ වෙලාවේදී ප්‍රශ්න කරන්න සූදානම්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන කවර හෝ යෝජනාවක් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ මානව හිමිකම් සැසිවාරය අමතමින් එහි සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අද සැසිවාරයේදී සාකච්ඡාවට ගැනීමටද නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වැනි සැසිවාරය රටවල් 47ක සහභාගීත්වයෙන් පසුගිය සඳුදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භුණු අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සමුළුව පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9ට පමණ මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාවට ප්‍රතිචාර දැක්වුවා. As I address you today, the Office of the High Commissioner for Human Rights has published a report on Sri Lanka, accompanied by an unprecedented propaganda campaign on that report. End of terrorism guaranteed the most cherished of all human rights, right to life of all Sri Lankans. It is regrettable that despite the spirit of cooperation with the HRC and its mechanisms, elements working against Sri Lanka intend to table another country-specific resolution based on the OHCHR report. I leave it to the members and observers of this council to make their own judgment on whether Sri Lanka represents a situation that warrants urgent attention of this council, or if this campaign is essentially a political move that contravenes the very values and principles on which this council has been established. I appeal to the members of this council to take note of our continued engagement and cooperation on its merit and support us by rejecting any resolution against Sri Lanka. මේ අතර ලෝක ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයා ඊයේ සැසිවාරයේ ඇමතු අවස්ථාවේ මෙරට කොවිඩ් වැළඳී මිය යන පුද්ගලයින්ගේ මළසිරුරු භූමදානයට අවසර හිමි නොවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. The OIC is concerned with the situation of Muslims in Sri Lanka as they are denied the right to be buried the bodies of the virus victims following the Islamic rule while adhering to the guidelines of the World Health Organization. The OIC urged the government of Sri Lanka to take swift action to guarantee and respect the right of burial of the Muslim community. ශ්‍රී ලංකාව තුළ අතීත හිංසාවන්ට වගවීමේ යන්ත්‍රණයේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් වන යෝජනාවද ඇතුළුව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිගන්වන බව ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අද මානව හිමිකම් සැසිවාරය අමතමින් සඳහන් කළා. I'm pleased to announce the United States will seek election to the Human Rights Council for the 2022 to 2024 term. We encourage the Council to support resolutions at this session addressing issues of concern around the world, including ongoing human rights violations in Syria and North Korea, the lack of accountability for past atrocities in Sri Lanka, and the need for further investigation into the situation in South Sudan. මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන්ද අද මානව හිමිකම් සැසිවාරයේදී සාකච්ඡා කිරීමට නියමිතයි. කොවිඩ් සඳහා එන්නත් කරන වැඩපිළිවෙල නිසි ලෙස සැලසුම් කර තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හදිසියේ එම තීරණ වෙනස් කිරීම නිසා ගැටලු නිර්මාණය වී ඇතැයි වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අදානාවරණය කළා.
මේ අතර තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත් ලක්ෂ 5ක් හෙට දිනේදී මෙරටට ලැබීමට නියමිතයි. ඊයේ දිනෙත් කොවිඩ් ආසාදිතයන් 492 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. ඉන් 103 දෙනෙකුම හමු වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් 88ක්, කම්පාරින් 53ක්, නුවරඑළියෙන් 48ක්, යාපනයෙන් 32ක්, මහනුවරින් 29ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 24 දෙනෙකු වාර්තා වී තිබුණා. සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 115ක්. ඊයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 11222ක්. රෝගීන් ප්‍රමාණය අඩු වුණාම කෙනෙකුට හිතෙන්නට පුළුවන් දැන් රෝගය අඩු වෙමින් යනවා කියලා. ඒ නිසා මේක බොරු සිතුවිල්ලක්. රෝගීන් මේ වෙලාවේ අඩුවෙන් හමු වීමට අදාළ වෙන්නේ PCR පරීක්ෂණ කරන ප්‍රමාණය අඩු වීම නිසා. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අඩාල කරලා තියෙනවා මේ පරීක්ෂණ කරන ප්‍රමාණය. එන්නත් කිරීමේ ක්‍රියාවලියත් එක්ක අපේ බොහෝ දෙනෙක්ගේ රාජකාරී ඒ සඳහාත් යොමු වීමත් එක්ක අපේ PCR පරීක්ෂණ වලට සාම්පල් ගැනීමේ සහ ඒවා ඊට පස්සේ ප්‍රවාහනය කිරීමේදී අවශ්‍යතාවය ඉක්මවලා කිරීම අද වෙනකොට අඩු කරලා තියෙනවා. මොකද මේ එන්නත් කටයුතු දිගටම කරගෙන යන්න අවශ්‍ය නිසා. හැබැයි වැඩි වැඩියෙන් රෝගීන් හමු වන තැන්වල වැඩි වැඩියෙන් ආශ්‍රිතයෙන් හමු වෙනවා. එතකොට වැඩි වැඩියෙන් PCR පරීක්ෂණ කරනවා. එතකොට වැඩි වැඩියෙන් රෝගීනුත් හමු වෙනවා. රෝගීන් අඩු වෙනකොට අපිට ආශ්‍රිතයෙන් අඩු වෙනවා. ආශ්‍රිතයෙන් අඩු වෙනකොට PCR පරීක්ෂණ අඩු වෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ මෙහිදී. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 3ක් වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 453ක්. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඊයේ දිනේදී මෙරට පුද්ගලයන් 12555 දෙනෙකුට ලබා දී තිබෙනවා. එම එන්නත මේ වෙන විට ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 3,66,907ක්. එමෙන්ම මහා සංඝරත්නයට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ අද දිනේදී අස්ගිරි සහ මල්වතු මහා විහාරවල භික්ෂූන් වහන්සේට එන්නත් කරණය අද සිදු කෙරුණේ මහනුවර ජාතික රෝහලේදී. මේ අතර ජනතාව සමග ඍජු සබඳතා පවත්වන ජනමාධ්‍යවේදීන්ටද කොවිඩ් එන්නත ලබා දීමට පහසුකම් සලසන ලෙස ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ලිපියක් යොමු කරමින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද උදෑසන නාරාහෙන් පිට කිරුළපාරේ පිහිටි බටහිර බෙහෙත් ශාලාවේදී ජනතාවට ලබා දීම සිදු කෙරුණා. කෙසේ වෙතත් එම ස්ථානයට ඒ අවට පදිංචි විශාල පිරිසක් පැමිණීමත් සමග එහි යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. ඔයාලා බලෙන් කොවිඩ් හදාගන්න එපා. ඒක තමයි අපිත් කියන්නේ. ඒක කාටද කියන්නකො. පොලිමට එන්නකො. පොලිමට එන්න ඔබලා නැතිලා කියන්න. ඔය වැඩේ කරන්න වෙන්නේ නැහැ බලන්නකො. මේ අනිත් අය වයින් කරන්න කොහොමද? වයින් කරලා ඒගොල්ලන් පිළිපැසට යන්න කියන්න. අනතුරුව එහි පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තා. රෙජිස්ටර්ලා නැත්තම් කවුරු හරි එයාලා එන්න සිකුරාදා පෙරේද රෙජිස්ටර් කට්ටිය විතරයි ගන්න නේද? හරි ගන්න කිලිවල කියන්නේ. කෝපන් එකේ අංක පිනවලට ගන්න. නම්බර් නෑ. නම්බර් නැත්තම් ඉන්න එපා. 6:45 ඉඳන් මෙහි විතරයි මේ ඔක්කොම ප්‍රොබ්ලම්ස්. මේ අපි වැක්සින් එකට ඉස්සෙල්ලා අපිට කොරෝනා හැදිලා තියෙනවා. රෙජිස්ටර් වෙන්නත් අපි පැය 3ක් හිටියා. ඉතින් පිළිවෙලට ගහනවා ඉවරයි. කිසිම පිළිවෙලක් නැහැ මෙතන. එන්නත් කරන්නේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සංගම් මෙලෙස අදහස් පළ කළා. දැන් පැහැදිලිවම දැන් මේ වෙනකොට අපි දන්නවා තමන්ගේ හැකියාව, තමන්ගේ ඇඳුරුම්කම, තමන්ගේ බලපුරුවන්කාරකම පාවිච්චි කරලා එන්නත් ලබා ගන්න අය ඉන්නවා. බලහත්කාරයෙන් එන්නත් ලබා ගන්න අය ඉන්නවා. ජාතික රෝහලට එහෙම අමාත්‍යවරයෙක් පවා ඇවිල්ලා එක් අවස්ථාවක බලෙන් එන්නත් විද ගැනීමේ උත්සාහයක යෙදුණා. නෑ ඇත්තටම තාක්ෂණික කමිටුවෙන් තීන්දුව කරපු දේවල් තියෙනවා. ජනාධිපති කාර්යසාධක බලකාය අතිගරු ජනාධිපතිතුමා දීපු උපදෙස් දැන් මේවත් තියෙද්දි සමහරට හදිසිය රැයට කතා කරලා කියනවා හෙට වැක්සිනේෂන් පටන් ගන්න කියලා. එහෙම එන්නත් කරන්නේ කරන්න බෑ. හදිසිය කෝල් එකෙන් සමහර තීන්දුව වෙනස් වෙලා තියෙනවා. එන්නත් කරන්නේ පිළිබඳව මාර්ගෝපදේශයක් දෙන්න ඕන. දැන් එහෙම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශ මෙච්චර කල් දේවල් කරුවේ. හැබැයි අපි එහෙම ඒවා දකින්නේ නැහැ. හදිසියේ වයස් කාණ්ඩය වෙනස් වෙනවා. ඉතින් එතන ගැටලුවක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරී. එතකොට මේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් මට කොවිඩ් පාලන වගකීම දීලා තුනට ඒ තියෙන රැස්වීම් සමහර අපි දාන්නේ නැහැ. ගන්න තීන්දුව ගැන දාන්නේ නැහැ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනුම් කරන ලද ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 5ක් හෙට දිනේදී මෙරටට ලැබීමට නියමිතයි.
අද තවත් නව ආසාධිතයන් 192 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කළා. ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාධිතයන් ගණන 81201ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාධිතව සිටි පුද්ගලයන් 672 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 76514ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ කොවිඩ් ආසාධිතයන් 4234 දෙනෙකු පමණයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයන් සඳහා තැපැල් කර යවා ඇති විභාග ප්‍රවේශ පත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් www.donets.lk වෙත පිවිස විභාග ප්‍රවේශ පත්‍රය බාගත කිරීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ ජාතික හැඳුනුම් පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශ පත්‍රයේ පිටපතක් බාගත කරගත හැකි බවයි. තවත් පුවත් කිහිපයක් දැන්. ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලධාරීන් පත්කර ගැනීම සඳහා වූ නිලවරණයට නම් යෝජනා භාර ගැනීම අදින් අවසන් වූ අතර පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද එහි උපසභාපති ධුරය සඳහා නම් යෝජනා භාර දුන්නා. ක්‍රිකට් නිලවරණයට හිමිනමක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙයයි. ලංකා ගුරු සංගමය විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් අනුරාධපුර ඩීඑස් වටරවුමේ සිට පළාත් සභා ගොඩනැගිල්ල දක්වා උද්ඝෝෂණ පාගමනක් පැවැත්වුවා. දිවයින පුරා රෝහල් වල සුව සේවා සේවකයින් අද වර්ජනයක් පැවැත්වුවද ඒ අනුව රෝහල් සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඇතැම් රෝහල් සේවා සඳහා යුද හමුදා සමාජිකයන් අනුයුක්ත කර ඇති ආකාරය දක්නට ලැබුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පින්නදුව පිවිසුම අසලදී කැබ් රථයක් ලොරි රථයක ගැටි ඊයේ සවස සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.